शरणं गच्छामि द्वितीयं बुद्धं शरणं गच्छामि तृतीयं धम्मं शरणं गच्छामि द्वितीयं संघं शरणं गच्छामि तृतीयं बुद्धं शरणं गच्छामि तृतीयं धम्मं शरणं गच्छामि तृतीयं संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णम् पानातिपाता वैरमणि शिक्षापदं समादियामि अदिन्नादान वैरमणि शिक्षापदं समादियामि कामेषु मिथ्याचारा वैरमणि शिक्षापदं समादियामि सुखावादा वैरमणि शिक्षापदं समादियामि पुनवाचा वैरमणि शिक्षापदं समादियामि हर्षवाचा वैरमणि शिक्षापदं समादियामि संकप्पलापा वैरमणि शिक्षापदं समादियामि मिथ्याजीवा वैरमणि शिक्षापदं समादियामि वितरणेन सद्भिन्ना जीवात्मगतिरं धम्मं साधुतं सुरक्षितं तत्त्वा अपमादेन सम्पादे तत्त्वम् नमो तस्से भगवतु वरातो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतु वरातो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतु वरातो सम्मा सम्बुद्धस्से जिम्मती जाएंगे प्रतिपत्तान सूत्र संगीत दूसरे मंदिर में अन्य अक्षरे अपनी पति वाले पतंग इतना कला तो तंता अंगा किया हम देश जरिए सतुरूप ये संपूर्ण अंबुर है तो एक दिन में ये सब ऐसा में बदलेंगे एक पद में ऐप बदल का करा हुआ है इसकी तो हम इसलिए खाते इसी रहेगी मुख्य ठीक है से लगे ये तो हमारे जिसे संविधान ने लो किया बाल छोड़ दो ये ताऊ बाल इसे पर अभी हम तीनों लोग भी अंदर अबुर दे ये जो नाम के लिए इस्तेमाल एक तरह की चले लीजिए ये आगे अभिवादी महादेव सत्य उन्होंने सुनता अपने में मार्गक्रमे जीवित संसाधनी मार्गक्रमे हम दिलाती उसे आगे बीजेपी बदल और अपनी विषय सार्थ करते हुए मिल जाए एक काफी फिल्म तो अपने से जीवित पहले मग्देशना कल तिगुणम एवा परिहरणे क्रीम विचर अपट प्रयोजन इतोट දැන් බුදුහාමුදුරුවෝ දැන් බුදුගුණ මෙනෙහි කිරීම වශයෙන් කලකනකොට බුදුහාමුදුරුවෝ ගාව මේවා තිබුණයි කියන එකයි අපි කියන්නේ. ඒක අපි පිළිගත්තා අපි ඒක නිසා තමයි උන්වහන්සේ බුද්ධ නාමයේ හිමිකාරය. නමුත් ඒ එතන තියෙන එක නෙමෙයි දැන් මේ වස්තු ලෝකයක් තිබුණා අපි අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සුගත ලෝක විදු ආදී වශයෙන් භගවා යන පදයෙන් කෙලවර වෙන ඒ නව ගුණ ඒ නවය සමාට ගුණ වෙන විදිහට පාවිච්චි කරනකොට තමයි ඕවට නව ගුණ කියන්නේ. ඒක බුදුහාමුදුරුවන්ට ගුණ වීමෙන් අපට ඇති වෙලක් වෙනවා. අපටත් ඒක ගුණ වෙන විදිහට පාවිච්චි කරන හැටි බුදුහාමුදුරුවෝ වදා. ඒ මොකද්ද? එදා සාමාන්‍ය විස්තරයක් මම කිව්වා.
පළවෙනිම බුද්ධියේ ගුණය බුද්ධිය පුද්ගලයේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන්නේ බුද්ධිය ආරම්භ වෙන්නේ අපේක්ෂාව අයින් වූ තැන. අපේක්ෂාව අයින් වූ තැන තියෙන්නේ බුද්ධියයි. බුද්ධිය කියන්නේ අපේක්ෂාව නැතිකම. කෙටියෙන් කිව්වොත් අපේක්ෂාවෙන් පුරන් වූ සිටේ සිටේ බුද්ධිමත් සිට කියලා. එතකොට මේ අපේක්ෂාවෙන් පුරන් කිරීමට කියනවා අරහත්ත්වය. අපේක්ෂාවේ තියෙන්නේ මොකද්ද? යමක් සමග බැඳීමක්. ඒ බැඳීමේ ලක්ෂණය තමයි අපේක්ෂාව ගොඩනගන්නේ. මතු කරන්නේ. අපි ඒකට අපේක්ෂාව කියලා කියනවා. ඒකට බලාපොරොත්තු කියලා කියනවා. ඔය අරහත කියලා කිව්වේ ඒ බලාපොරොත්තු නැතිකමට කියනවා අරහත. ඒකට දැන් අපි හිතපු අරහත් කමින් දැන් අපි හිතන්නේ රහතින්වත් පවුණු කරන්න කියලා. රහතින්වත් පවුණු කරන කියන එක අපි දන්නේ නැහැ අපිට කොයි වෙලාවෙ පුළුවන් වෙයි. රහතින්වත් පවු කෙරෙන්නේ නැහැ තමයි ඒක සම්පූර්ණයෙන් අරහත් ස්වરૂපය ජීවිතයත් එක්ක සම්බන්ධ වූ දාට සම්පූර්ණයෙන් රහතින්වත් පවු කරන්න බෑ. රහතින්වත් කියන කතාවක් නෙමෙයි පවු කරන්න බෑ කිව්වම හරි. මොනව පවක්වත් කරන ආයුධ ටික නැහැ. නමුත් ඒ උත්සමය ඒ සත්‍යයේ දැස්සේ කාලාන්තරයක් තුනුල්ලේ මේ කිව්වා වූ මේ කියනවා ක්‍රම ඔය අරහත්ත්වයේ සම්බන්ධකම ගැනීම කියන සත්‍යය පුරුදු පුහුණු වෙලයි ඒ සදාකාලිකත්වයේ උන්වහන්සේලාගේ ජීවිතයෙන් තුරන් දැන් ඒකත් අපේ ඒ විදිහේ සත්‍යයක් ඇති කෙනෙක් ගැන කතා කර ඉඳීම අපිට ප්‍රයෝජනයක් වෙන දෙයක් නෙවෙයි. අපි ඒක කතා කරන්නේ මෙන්න මේ පදනම උදයි මතේ උදයි. මොකද්ද මේවා කරලා මෙන්න මේ විදිහේ සත්‍යයක් ලබා ගන්න මෙන්න මෙච්චර ගණනක් තිබියා. ඉතින් අපිටත් ඒක කරගන්න පුළුවන් බව උන්වහන්සේලාගේ ජීවිතවල ජීවිත සාක්ෂි වලින් පෙන්නනවා. ඔච්චරයි අපිට උන්වහන්සේලාගේ ජීවිතවලින් අනුස්මරණය කිරීමෙන් ගන්නති. මොකද සාක්ෂියක් සීන බව උන්වහන්සේලා ඒ නිදසුනක් වශයෙන් පෙන්නනවා. ඊට පස්සේ මේ අරහත් කියන පදය සායිති ස්වરૂපය සෝතාපන්න පුජ්‍යලයාගේ නිරන්තරයෙන්ම පවතිනවා. එයාගේ ගතිගුණ මේ මොකක්ද හැම වෙලේම දැම්මක් තියෙනවා නම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක අත්කල්ලා ක්‍රියාවට යෙදීම සෝතාපන්න පුජ්‍යලයාගේ ලක්ෂණය. එතකොට ඒත් අපි හිතෙන්න පුළුවන් අපි කොහොමද දෝ කරන්නේ? තාම අපි මේ ඵලයටපත් වෙලා. නමුත් අර නැතුම් ඉගෙන ගන්න පුජ්‍යලයා නැත්නම් නටන නැති බලලා අර විදිහට කකුල තියන්නේ මේ විදිහේ ওই තරම් ඉක්මනින් කොහොමද මම කකුල තියන්නේ කියලා හිතන් දුවමනාවක් නැහැ. ඒ මනුස්සයාට පුළුවන් හැටියට කකුල තිබ්බාම අර විදිහට කකුල තියෙන දවසක් එයාට ලැබෙනවා ඇති. අන්න ඒක නිසා සෝහම් වෙනකම් බලා ඉන්න දෙවේ මේවා ගැන කිව්වේ එක්තරා නිදසුනක් පෙන්නවා. මේ සෝහන් වෙච්ච පුත්තුමයා නැත්නම් මේ ආර්ය පුජ්‍යලයා මේ නොනවතීම නිවන කරා නවත්තන්නෙම නැතුව නිවන කරා දී වැටෙන්නේ කොහොමද නිසාද? මෙන්න මේ අරහත් ගුණය ඔහුගේ ජීවිතයෙන් යුක්ත කරගන්න. ඒක නිසා සෝහන් ඵලයේදී කැඩිච්ච නැති යම් තරමක් බැඳීම් තිබුණා නම් ඒ සෝහන් ඵලයටපත් වූ දවසේ ඉඳලා 100ක් වෙනවා, කල්පනාවක් වෙනවා, උනන්දුවක් ඇති වෙනවා. දැන් ඉතින් විකටම කඩන්න ඕනේ. ඒ මොකද ඒක අර සෝහන් ඵලයේ තියෙන හාස්කම. හාස්කමී කිව්වහම මේ විද්‍යාවක් නෙවෙයි. ඒක අර සෝහන් ඵලයටපත් වුණාට පස්සේ එන හැඟීම. ඒකට අපි සෝහන් වුණත් නුණා කිසිම තහනමක් නැහැ. අපි ওই විදිහට ක්‍රියා කළොත්
වෙන්නේ මොකද්ද? අපිවත් නොදැනුවත්වම අර කිව් මාර්ගයේ ඔස්සේ සල්ලි යනවා. ඔය අතරතුරේ රෝහන් වෙන්නත් පුළුවන්. ඒ ගැන කල්පනාවක් නෑ. විදින් දිගට අර වැඩේ කරනවා නම් එයාට අර විදිහටම නිවනේ අයිතිවාසිකම ලබන්න කිසිම බාධාවක් නෑ. නිවනේ කිව්වේ නිවීම ක්‍රමානුකූලව ජීවු වීමට අර ක්‍රියාව උපකාරයි. අන්න ඒක නිසා ඔය අරහත් කියන ස්වરૂපය යෙදී යුතු අවස්ථා 8ක් වෙන්නේ. අවස්ථා 7යි ඒකේ සම්පූර්ණයෙන් තියෙන්නේ. අනිත් එකේ විස්තරය දෙන්නා මෙන්න මෙහෙමයි මේක කරන්නේ කියලා. මොකද්ද? සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සුගත ලෝක විදු අනුත්තර පුරුෂ ධම්මසාරති ආදී වශයෙන් තමාගේ අරහත් ගුණය නැත්තම් අපේක්ෂාව පුරන් කරන්න නම් ප්‍රධාන වශයෙන් සෑම දෙයක් ගැන යථා අවබෝධය තියෙන්න ඕන. ඒකේ දත යුතු සියල්ල දැනගත්තොත් යම් කෙනෙක් කිසිම කෙනෙකුට මේ ලෝකේ කිසිවක් පිළිබඳව බලාපොරොත්තුවක් නම් තියන්න බෑ කියන එකයි කියන්නේ. අපි කියන්නේ බුදුහාමුදුරුවෝ සම්බුද්ධාණන් සියල්ල අවබෝධ කළා. ඉතින් කවුරුත් කියවුත් ඉතින් අපිට මොකද කියලා වෙන්න උත්තරයක්. මේ කියන්නේ සම්මා සම්බුද්ධ කියලා මොකද්ද? යම් කිසි කෙනෙකුට අපේක්ෂාව යමක් පිළිබඳව පවත්තන අපේක්ෂාව තුරන් කරන්න ඕන නම් ඒ පුද්ගලයා ඒ කාරණේ ඒ දේ පිළිබඳව ගතියුතු සියල්ල හොදාකාර දැනගත්තොත් එයාටම තේරෙනවා ඇති එතන අපේක්ෂා කරන්න මුකුත්ම නැහැ. ලැබිච්ච දේ පිළිගන්නවා මිසක අපේක්ෂා කරන්න කිසිවකුත් නැහැ. අන්න ඒක නිසා සම්මා සම්බුද්ධ කියන සෑම දෙයක් පිළිබඳව මනාව සමාධි දැන ගැනීම ඇතිවීම. ඒ මනාව කිව්වේ මොකද? ඒවා තුලින් යමක් ගැන තීරණය හොයාගෙන යනකොට ඒකේ පෙන්නනවා. ඒකෙන් පෙන්න කරුණු ඉදිරිපත් වෙනවා. අපේ අපේක්ෂාව ඒකේ තියෙන දේවල් වලින් කරන්න සම්පූර්ණ කරන්න බෑ කියලා. නැත්නම් බුද්ධිමත් කියලා අපි නිකන් නම් දාන්න පුළුවන් ඔය දැන් සමහර අංගල මිනිස්සු ඉන්නේ රජා කිය ඔන්න රජායනේ ඉන්නේ මොන රජෙත් දෙන්නේ කෙනා ඉංගා ගන්න. ඉතින් ඒ වගේ බුද්ධිමත් බොහොම ඉස්සෝ රටේ ඈ අන්න හරියට කියනවා ඒක. ඉතින් ඔය අද මහත්මයාට ඔළුව දාපු බුද්ධිමත්තු මට අරයා කියන්නේ රජා වගේ අය. එනවනේ බුද්ධිමතා හැම වෙලේම දැම්මක් නැහැ බලාපොරොත්තුවක්. අපේක්ෂාව තියෙනවා. තියෙන ඉඳන්නේ එයා ඒව කඩන. තව ඉතුරු කඩන. ඉතුරු ඒව කඩන එකයි කියන්නේ. ඉතුරු ඒව කඩනවාමයි. රාහත් වෙනකන් අපේක්ෂාවක් තියෙනවා. ඔව්. එතකොට ඒක නිසා මේ තියෙනවා සෝහම් වෙච්ච පුද්ගලයාගේ ලක්ෂණයක්. එයා හැම වෙලේම අපේක්ෂාවල් එන්නේ කොයි පැත්තෙන්ද කියා එයා ඒවා කඩනවා. අරහත් කියන්නේ ඒකයි. ඒකේ ගුණ දැනගෙන අරපු තරමට මෙච්චර සැපයි කියා දැනගෙන ඒකයි අවිච්ඡප්පසාදනේ සමන්නාගතෝ කියලා කිව්වේ. අන්න ඒකයි. ඒකේ ගුණ දැනගෙන මේක කැඩුවොත් ඉච්ඡට ජීවිතේට සැපයි. අත්ේ මුල්ල බලන්න ඕන මම කොහෙද මේ කොහෙන් හරි මත වෙනවද කියලා අපේක්ෂාවක් කියලා. බලාපොරොත්තුවක්. ඒ මේක ලබන්න ඕන කියලා. සත්‍තාව කියන එකෙන් දෙරෙන්නේ සමාජ යහපත සලසන දේ කිරීම සඳහා තමන්ගේ සිතේ තියෙන උනන්දුවට කියන ශ්‍රද්ධාව කියලා. ගුණ දියුණු කිරීමේ තියෙන ඒක උනන්දුවට කියනවා අවශ්‍යතාවයට කියනවා ශ්‍රද්ධාව කියලා. එතකොට දැන් මෙතන ඒ සම්මා සම්බුද්ධ කියන මනාව යමක් පිළිබඳව හැම දේ පිළිබඳවම මනා අවබෝධයක් තිබෙන තරමට අපේක්ෂාව දුරු වෙනවා. ඒක නිසා හැම දෙයක් කෙරෙහිම නිසි අවබෝධය ලබන තුරු යමක් හිතන එක පිළිබඳව වැරදි.
නෑ. අන්න ඒක තමයි බලාපොරොත්තු අයින් කරලා දිනු කරපුවාම හරි. ඒ බලාපොරොත්තු කියන්නේ මතුවට තියෙන එකක්. බලාපොරොත්තු කියන්නේ ඉදිරියටත් මට මෙහෙම ඕන කියන එක. ඔව් ඒ හොඳයි ඒ කරන්න වෙයි මෙහෙම කරන්න ඕනේ කියන හිත බලාපොරොත්තු අයින් කරලා ඒ හිතෙන හිතිල්ලේම බලාපොරොත්තු නැතුව ජීවිතයම හරි. දැන් මම කැවුම් යන්න ඕනේ කියේ හිතන්න ඕනේ නැහැ. ඔක්කොම එක්කාසු කරලා පිටිදාපුවම කැවුම් ඉන්නේ. අර ඕනේ කියන්නේ මතු බලාපොරොත්තුවක්. මෙන්න මෙයාට කැවුම් මතක් කරන්නේ අනේ ඔය තරම් තෙරේකට ඔක්කොංග මුණ දියා ගන්න. ඔයගෙද රහත ඇති. ඒක හොඳයි. එතකොට ඒ යොමුවීමේ බලාපොරොත්තු කියන්නේ. බලාපොරොත්තු කියන්නේ එයා මෙහෙම දෙයක් මම ලබන්න ඕනේ. කවදාකවත් ලබන්න නෙවෙයි නිෂ්පාදනය කරන්න. මේ කියන්නේ නිෂ්පාදනය. අර ලබන ආදාය. ලබන ආදායේ නිෂ්පාදන දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ලබන කියන්නේ බලාපොරොත්තුයි. නිෂ්පාදනය කියන්නේ එවලම හදන. බුදුහාමුදුරු කියන නිෂ්පාදනයේ අර බලාපොරොත්තු අයින් කරගන්න. මොකද කවදා හරි වැඩක් වෙන්නේ නිෂ්පාදනයෙන් පමණයි. බලාපොරොත්තු වැඩකට නැති දෙයක්. දැන් මේ මහත්මයා කිව්වේ දැන් ධර්මිකගේ අභිවෘද්ධියක් ගැන තියා බලාපොරොත්තු වෙනවා නෙවෙයි මේක කරන්න ඕනේ කියලා එයාගෙන් යම බලාපොරොත්තු වෙනවා නෙවෙයි එයාට යමක් දෙන්නයි හදන්නේ. එතන තියෙන ගන්න අදහස් යම් කිසි විදියකින් බලාපොරොත්තු කියන්නේ මෙයන්ට උගන්වලා අපිටත් කිසිම නැති බැරි තාලෙ උදව් ගන්න ඕනේ කියලා හිතුව හැටි අන්න එතන දැම්මා. අතන දැම්ම කැඩිලා අමින්ට සමාගෙන් උදව් දීම එතන ඇදිලා. එතන තියෙන්නේ අස්කිලි. තේරුණාද? ඉතින් අන්න ඒක නිසා ඒවා අර සුළු සුළු පරස්පර අපේ වචන වලින් දුන්නට ඒක තෝරාගත්තාම අපිට තියෙන හැම වෙලේම ඒ දැන් ඔන්න අර මේ අනිපර්පස් ඉදිරිපත් කළා වගේ අපිට හිතෙනවා මම හොඳ වෙන්න ඕන කියලා. ඒක ඕනකම කියන එක දැන් කර එකක් නෙවෙයි එයා තාම හිතනවා ඕන කියලා. ඊට වඩා හොඳයි ඒ හිතම සමාගයේ සිටින් මගේ මුකුත් ආයි ඕනකමක් නැහැ මේ හිතම මගේ නෑ බලාපොරොත්තු. ඉතින් මොනවද තව ඕන මේ හිතේ නෑ මගේ බලාපොරොත්තු. මම ලැබිච්ච දේ පිළිගන්න ලෑස්ති ලැබෙන විදිහට යොදන්න ලෑස්ති. ලැබෙන විදිහට යෙදුවට බලාපොරොත්තු වෙදී ලැබෙන හැටියට පිළිගන්නයි. දැන් යම් කිසි කෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කරනවා මේ විදිහට පොහොසත් වෙන්න ඕනේ. තවදක්වත් එයා හිතන විදිහට පොහොසත් වෙන්න. ව්‍යාපාරයට අවශ්‍ය දේවල් සංවිධානය කරනවා ලැබිච්ච දේක් මම ගන්නවා. ඒ ලැබෙන නිෂ්පාදනයක් හෝ ආලාභයක් මම ගන්නවා. මොකක් හරි ඒක මම දන්නේ කොහොම හරි වැඩියෙන් එන්න තියෙනව මම කරනවා. එතකොට අර බලාපොරොත්තු කියන්නේ බැඳීම නැති එකයි උතුම් වුවමනා. ඒ බැඳීමේ තියෙන ලක්ෂණය මොකද්ද? බලාපොරොත්තු නිෂ්ප්‍රභ වුණොත් සිදුමක් වෙනවා. ඒ විදුම නොගෙන ඉන්න සත්‍යයක් තමයි මේ පෙන්වන්නේ. අන්න ඒක නිසා අර ව්‍යාපාරිකයා අර විදිහට කළ ව්‍යාපාරයකට කලින් සාර්ථක කරගෙන යනවා. ඔන්න ලැබුණි මාසෙ මෙන්න මෙච්චර. උත්තර තමයි ඔගෙන් ලැබෙන්නේ. තව මාසෙත් කොහොම කොහොමද? පුළුවන් තරම් තමයි කොයිට වැඩි ලැබෙනවා කරනොත්. ඒකිනුත් මොනවා වෙයි ගන්න. ඉතින් මේ ලැබිච්ච එක ගන්නවා. ඔය ජීවත් වෙන්නකම් ඒකට සාර්ථක කරනවා. එතකොට ඒ අතරේ ඉන්නකොට ලැබිච්ච එකෙන් සතුට වෙනවා කරන ක්‍රියාව නිරමුල් ඊඩනයක් නෝ කරන්න පුළුවන්. එතකොට තේරුණාද? ඊළඟට දැන් මේ යහපත් අවබෝධයේ යටතේ ලෝකයේ අසුරු කරන ධර්මයට තමාට අරහත් ධර්ම සම්බන්ධතාවයේ කැඩීම එතන සිද්ධ වීමට මූල හේතු වෙනවා. ඊළඟ බුදුහාමුදුරුවෝ කියන පුජ්‍යලේකුගේ ජීවිතයට අදාළ සම්බන්ධව ක්‍රියා කරන නොයික් ගැනීම නැති පුජ්‍යලයෝ ඒවා හසුරුවනවා. විද්‍යාවල් එක්ක තමාගේ හැසිරීම පවත්වනවා. ඒ දැන් අපි ව්‍යාපාරයක් කතා කරනවා. ඒකටයි එකක් ඒ එක්තරා විද්‍යාවක්.
ඒ විද්‍යාව අස්යෙන් යා හසුරවනවා. නමුත් ඒ විද්‍යාව එක්ක තමාගේ හැදිරීම මේ විද්‍යාචරණ කියන එකට කියන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ ගාව තිබිච්ච එකක්. ඒ අපි ඒක පිළිගත්තා. ඒක දිසා උසස්කින් ගෞරව කළා. නමුත් බුදුහාමුදුරුවෝ ළඟ තිබිච්ච විද්‍යාචරණ සත්‍ය අපේ ළඟ නැහැ. ඉතින් අපේ ළඟ තියෙන එක්තරා විද්‍යාචරණ සත්‍යයක්. මොකද්ද? යම් යම් දේවල් අපි දන්නවා ඒවා ක්‍රියාවට දාන්න. ඒ ක්‍රියාවට දානකොට මෙතෙක් දුර අපි ඒක විදුම් ගත්තා. චක්කුම් ගත්තා. කීදා. නමුත් දැන් මේ කාරණේ යටතේ අපේ ජීවිත සංවිධානය වෙනකොට ඒ තමාගේ දැනීම හසුරුවන වෙලාවට Tamanට දැනීමක් නැතුව ඒ ක්‍රියාව විතරක් කරලා ලැබිච්ච ප්‍රතිඵල කුක්කින් ජන සතුට වෙන්න පුළුවන් සත්‍යයක් උදා කරගන්න පුළුවන් කියන එකයි ඒ ඉතින්නේ. ඒකට හැම වෙලේම බලන්න සුගත ගුණේ බුදුහාමුදුරුවෝ ළඟ තිබුණා. උන්වහන්සේගේ සිත හැම වෙලේම නිසි පැත්තටමයි ගමන් කරන්නේ. මොකද්ද නිසි පැත්ත? නිසි පැත්ත සැප දෙන පැත්ත. සැපේ කියවම දුක් නැති පැත්ත. සැපේ කියලා 아무 දෙයක් නෑ. දුක් නැති පැත්ත. එතකොට මේ ක්‍රියාවල් වලට යොදවන සිටේ ඒ විද්‍යාචරණ ආදී සමාගයේ දැනීම පාවිච්චි කරන හැම විටම දැන් යම් අය නොයෙකුත් දැනීම වුන්තුලදී ඒ දැනීම් තුලින් මෙන්න මේ මට්ටමට මේ කරන්න ඕන ආදී වශයෙන් ගන්නා වූ තීරණ ඔස්සේ තමයි වැරදිච්ච වෙලාවට හෝ බලාපොරොත්තු සාර්ථක නොවන වෙලාවට විඳින්නේ. මේක කරනවා මොනවද මා දන්නේ. නමුත් හරියට මා දන්න විදිහට ඒක හොඳ ප්‍රතිඵලයක් මතු කරන විදිහට මා කරගෙන යනවා. කරගෙන යන ගමන් බලන්න ඕන මොනවද ඒකට වෙන්නේ. අර ඒ නිගමනය දාන්නේ මොකද? ඒ පිළිබඳ සම්මා සම්බුද්ධ මනාව තමා තුළ දැනීමක් තියෙනවා. මොකද අපි මේ දේවල් අපි දැනීමට අනුව කරාට ඒවා තුළ ක්‍රියා කරන ස්වરૂප අපි මොනවද කියලා දන්නේ. ඒක නිසා ඒවාදී ශක්තිය හැටියට ඒවා කරනවාදී ඒක යෙදීම පමණයි අපිට කරන්න පුළුවන්. ඒක ඒ පිළිබඳව අර යහපත් දැනීමේ ප්‍රතිඵලයක්. සුගත කියන පදයට එක්ක අපේ ජීවිතය සම්බන්ධ කරනකොට අපේ හැම වෙලේම අර අරහත් කියන ඒ ස්වરૂපය නැතුව යම් වෙලාවකද යම් කාලයක්ද සිත වැඩ කරන්නේ ඒක සුගතයි. ඒ සුගත කියන්නේ නිසි විදියට ගමන් කරනවා. සම්පූර්ණයෙන්ම ගමන් කළා නෙවෙයි. ගමන් කරන තත්ත්වය දැන් අපි හදා තිනවා. එතන අර මනාව හොඳ ගමන් නැති මනාව ගමන් කරන තත්ත්වයක් යහපත් ගමන් නැති තත්ත්වයක්. මොකද අයහපතක් සිදු නොකරන විදිහටයි මේ සිත ගමන් කරන්නේ. අයහපතක් සිදු කරන්නේ. ඒ මොකද හේතුව අරහත් නිසායි. මොකද බලාපොරොත්තුවක් දැම්මා. ඒක නිසායි මේ සිත මෙහෙම යන්නේ කියලා හිතන් ඒ තමාගේ සිත දෙක දකින්නකොට ඔහුට ඒකත් අනුස්මරණය කරන්නේ ගොබ්බනන්දේ කිව්වා කෙරෙනවා. දවත ලෝකවිදු හැම අවස්ථාවකදීම ලෝකේ පෙරලියක් තියෙනවා. ඒ ලෝකේ පෙරලියේ කියන්නේ මේ ලෝකේ පෙරලිය කියන්නේ මේ මැටි ගුලිය පෙරලෙන්නේ නෙවෙයි කියන්නේ. හැම වෙලෙම ලෝකවිදු කියන්නේ පෙරලෙන තත්ත්වයකින් එක්තරා තත්ත්වයකින් යම් ස්වરૂපයක් තිබිලා ඒක පෙරලිලා තවත් තත්ත්වයක ස්වરૂපයක් මතු කරන එක තමයි ලෝක කියලා කියන්නේ. ඒකයි ඔය යන්නේ. එතකොට ඒකේ රූප කියන පදයේ දුක්ඛ කියන පදය ආදී දේවල් ඔක්කොම ඒකේ ඇතුළත් වෙලා තියෙනවා. ඒ රූප කියන්නේ රූපන දුක්ඛ කියන්නේ වෙනස් වීම. මේ ආදී ඔක්කොම ලෝකයන් શબ્දය ඇතුළේ තියෙනවා. ඒ ලෝකයන් શબ્දය ඇතුළේ ඔක්කොම ගුණුනේ මොකද යම් තත්ත්වයක් නිරූපණය කළා ඉදිරිපත් කළා ඒක වැඩි වෙලා ගියෙන්න තු තවත් තත්ත්වයකට ඒක දෙල්ලිලා ඒ තත්ත්වය ඉදිරිපත් කළා. ලෝකවිදු කිව්වෙම ලෝකවිදු කියන්නේ මේ එක තත්ත්වයකින් අනිත් තත්ත්වයකට විවිධ තත්ත්වයන් ඉදිරිපත් කිරීමේ ස්වභාවය මොකක්ද? ඒකේ විද්‍යාවම උදාන ගන්න. මොකද්ද?
අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසයි මේ தත්ත්වය මේ පෙරලියට ඇතුල් වෙලා තියෙනවා. කිසිවක් ලෝකෙ නිත්‍ය විදිහට තියෙන්න බැරි බව එකෙන් පෙන්නනවා. ඒක සිද්ධ වෙන්නේ ඒ සත්‍යයන් දූෂණය කිරීමට හේතු ලෝකෙ තියෙන නිසායි. ඒ දූෂණය කරන හේතු තියෙන ඒ වෙනස් වෙන අනිත්‍ය වූ ස්වභාවයෙන් පෙන්වන්නේ මොකද්ද? කිසිවකට කිසිම මොහොතක අයිති නැහැ. ඒකෝද දැන් ලෝක පිළිබඳව දතියුතු විද්‍යාව ඉතරයි. දැන් සාමාන්‍ය ලෝක විද්‍යාව ගැන ගුණය ගැන බුදුහාමුදුරුවෝ විස්තර කරනකොට ඉතින් මහමෙර නොයෙක් ඒවා දන්නවා බුදුහාමුදුරුවෝ. සත්පොළවල් ගැන දන්නවලු අරවම දන්නවයි කියලා විස්තර කියනවා. ඒක අපි නැති කියන්නේ. උන්වහන්සේ දතියුතුදී උන්වහන්සේගේ නුවණට අහුණු එකම 90ක්වත් මේ ලෝක දහසෙ තිබුණේ නැහැ. ඒකයි උන්වහන්සේගේ ඥානයයි ලෝක වස්තුවයි සමතාවයෙන් කතා කරන්නේ. එතකොට මේ සමතාවයෙන් කියන්නේ යම් ප්‍රමාණයේ නුවණ ඒ ප්‍රමාණයට තමයි ලෝකෙ හොයන දේවල් තිබුණේ. යම් ප්‍රමාණයකට යෝගී තියෙන හොයන දේවල් ඒ ප්‍රමාණයට උන්වහන්සේගේ නුවණ තියෙනවා. අන්නේ විදි විග්‍රහයක් දැම්මේ ඒක නිසා. නමුත් ඒක අපිට එකක් නෙවෙයි අපිට කරන්න හිනා එකකුත් නෙවෙයි. අද කවදා හෝ කරන එක වෙන ප්‍රශ්නයක්. අද අපිට උමනා ගන්න අද ජීවිත මට්ටමේ අපි සපවත් ජීවත් වී යෝකයි බුද්ධ ආගම උගන්වන්නේ. බෞද්ධයයි කියන එක්කෙනා අඳුරන්නේ කොහොමද? කොයිතරම් දුරටද යමෙක් සපවිඳි ජීවිතේ එයා තමයි බුද්ධිවන්තයා. බෞද්ධයා කියන්නේ බුද්ධිවන්ත. බුද්ධිය යම් ප්‍රමාණයකට ජීවිතෙට මිශ්‍ර වෙලා තියෙන්නේ ඒ ප්‍රමාණයට සපවිඳිනේ. අපේ ජීවිත පරමාර්ථය සත්‍යයි. කවදද? අද. දැන් සත්‍ය නැත්තම් කල්ප ගානකට පස්සේ ලැබෙන කෙනෙක් සත්‍ය නිකන් අර්ථ ශූන්‍ය අදහස්. දැන් තියෙන්න ඕනේ සත්‍යය. ඒ බුද්ධිය හස්කම මොකද්ද? බුද්ධිය ඉඳෙන්න අර සංසාරේ අපේක්ෂා කරගෙන ආපු දුක් නැති සත්‍ය අපට ලැබෙනවා. ඒක නිසා අර ලෝක විදු කියන පදයේ තුලින් දෙන්නේ මොකද්ද? හැම එකම හැම වෙලාවෙම යම් වෙනසක් සිද්ධ විය යුතුමයි. දැන් අපි මේ ඇහින් බලාගෙන ඉන්න අපි ඇහැගෙන විශ්වාසය තබන්න බෑ. මොකද કોઈ සත්‍යෙන් ඇහැ දැවිල්ල ගනින් මේ බලා ඉන්නෝ රොඩක් පැටේ. එහෙම නැත්තම් ඇයි දෙහට සිංගලා රිදෙන්න ගන්න මොනවා වෙයිද කියන්නේ. ඒක නිසා මේ බලන මොහොතේදී ලැබෙනයි දැනීම බලනවා. ඊළඟට එන එක මොකද්ද? ඒකට මං සුදුස්සා වෙනවා පිළිගන්න. එතකොට හදිසියෙන් රොඩක් කඩුණාට ඒ හදිසියක් මෙන්න ඒ රොඩක් කඩුණා කියලා කනස්සල් වෙන්නේ මං දන්න රොඩ ගැන මං හිතලා ලෑස්තියක් තියෙනවා. ඒක පිළිගන්න. එනවා එම ප්‍රශ්නයම ඉන්නකොට ඒ අවස්ථාවේ සමාජ වෙලාවක ඒක වඩා වර්ධනය වෙලා ඉතපොතේ නුඹේ ඒකත් ඉතින් අනිත්‍ය කියලා පිළිගන්නද අපි කියන්නේ ඇවිල්ලා කරන්නේ. ඔව් ඕකත් ඒ යටතේ ගන්න වෙලා තියෙනවා. ඒ යටතේ ඒක හිතන්න ඕන දැන් උනාට පස්සේ නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ විද්‍යාව හිතන්නේ ලෝක විද්‍යාවේ. ඒකේ මේ නීතියට යටත් වෙලා තියෙන මේ ලෝක දහසේ. ඒ නිසා දැන් මහත්මයා මාත් එක්ක මේ හොඳින් කතා කළා ඔය හොඳ වචන ටික කොච්චරයි ඊට පස්සේ මොනවා කියයි දන්නේ. ඔන්න ඒ ලෑස්ති හැම වෙලේම දැන් ඔන්න අදිස්යෙන් ඔන්න දැන් යකෙක් කෙනෙක් කියලා හිතන් දන්නතුව ඉන්න මිනිහා ගාවට යකා ආපුවාමයි බය වෙන්නේ. යකෙක් කෙන බව දැනගෙන යකත් වරෙන් ඒ වෙලාවට යකත් එක්ක මං ඉන්නේ මෙහෙමයි කියලා ලෑස්ති වුණොත් යකාවට කිසි මිනිහට අමුස්සක් නැව තම තියෙන බව දන්නවා වාඩි වෙනවා කියලා කියනවා. තේරුණාද? මොකද පුටුවේ ලෑස්ති මිනිහා. අන්න ඒ වගේ හැම එකක්ම කොයි මොන විදියට වෙනස් වෙයිද? ඒ වෙනස් වෙන එක පිළිගන්නේ කොහොමද? අරහත් දුන්නේ කොහොමද අරහත්? මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකෙන් අසවල් දේ කරනවා කියලා. වෙච්ච දේ පිළිගන්නයි මල්ලා. ඒක අරහත් දුන්නේ. දැන් බලාපොරොත්තු නැති කරනවා. තේරුණාද?
පිළිපදිච්ච අවස්ථාවේ මම ආවේ තිබුණා. ධර්මපතල වුණාම මමමයි මේ වැරද්ද කරන්නේ. ඔව් තමන්මයි ඒකේ අර තමන්ගේ බැරිකම නිසා විඳින දුක මේකම අර ලොකු දෙනෙකුට දාන්න පුරුදු කරපුවාම එදාටත් ඒ තත්ත්වයේ හිතේ. දැන් මිදින් බැරිකමට කනගාටුයි දෙපයි කිව්ව. ඒ තරමවත් ඒවත් කොහෙලා කියනවා මදේලි. එතකොට අනුත්තර පුරිස ධම්මහාර්ථී නිමිත්ත පුජ්‍යයන් එක්ක සම්බන්ධතාවයේදී ඔවුන් හික්මවන්ට ලෑස්ති වෙන අවස්ථාවේදී ඔවුන්ට යම් කිසි අනක් කරන්න හදන අවස්ථාවේදී එන්නනවා අරහත් ගුණයේ තියෙනවා නම් මොකක්ද යාගේ හික්මවන්නේ තමාගේ ආත්ම බලාපොරොත්තු උඩ නෙවෙයි ඔහුට යහපතක් වෙන විදිහටයි කොහොම හික්මවන්නේ අර පිටිවියර දරුවගෙන ඒ යම් කිසි කෙනෙක් යමෙක් හික්මවන ළමයාඹ මෙහෙම කරපන් ඕම උත්සපන් මෙහෙම කියපන් මට ඕන නිසා නෙවෙයි ඒ මනුස්සයාට එහෙම කරපුවා මෙන්න මේ යහපත වෙන නිසායි මං එයාට මෙහෙම කරන්නයි කියේ මට ඒක නෑ ඒකද පුජ්‍යල ඇතුළේදී බොහෝ විට අපේ ප්‍රත්‍යඥකමත් එක්ක තියෙන්නේ දරුවෝ ස්වාමි පුත්‍රයා බහරියාව නෑ විතවත්යෝ අනිකුත් බාහිර දේ ආදී සිය හැම වෙලේම අපට කොක්කක් දාලාමයි අපි අනිත්‍යව කෝක කරන්නේ ඉස්සෙල්ලා ඒ කොක්ක දාලා ඒක දාන්න නැතුව කිසිවක් කරන්න අපිට පුළුවන් කමක් නෑ ප්‍රත්‍යඥකම නිසා तो इच्छला මෙතෙන්ද දෙන්නවා කොක්ක වැටෙන්නේ කොහොමද දාන්නේ ඉස්සෙල්ලා ඒ කොක්ක පැත්තකින් දාලා ඒ කොක්ක නැතුව කරන ලක්ෂණය තමයි මේ කාරණේ යාට කිව්වේ එයාට යහපතක් කරසෙන මගක් නිසා ඉතින් ඒක නිසා යමෙක් හික්මවනවා නම් ඔහුට යහපත ආග වෙන ආකාරයක හික්මවන්න ඕනේ අනිත් ඒවා තමයි හික්මෙන්න ඕනේ තමයි හික්මනේ කිව්වොත් ඒ හික්මවීමත් යහපතක් වෙන ආකාරයෙන් හික්මවීම ආසන්න මේ ඒ සියල්ලම මේ නික්‍රමයට හවුනේ සත්තා දේව මනුස්සාන ඒ වගේම දීපාරත් මම මේ විස්තරය කළා සත්තා දේව මනුස්සාන කිව්වේ දේව මනුස්ස කියලා જાති දෙකක් තියෙනවා මොනවද දේව කියන්නේ දේව කියන්නේ එක්තරා ප්‍රමාණයක හික්මීමේ යුක්ත පුජ්‍යලයක් මනුස්ස කියන්නේ හික්මීමේ සුදුසුකම් ඔක්කොම තියෙනවා ඊට උමනා කරන අවශ්‍ය මෙවලන් ටික තිබුණාට තාම නෑ හික්මෙන්න පටන් ගන්නවා එතකොට ওই දෙපක්ෂයේ කෙරෙහි අපි වඩා ප්‍රිය කරනවා අර හික්මෙන්ද ලෑස්ති වෙලා පුරුදු වෙච්ච පුජ්‍යලයක්. නමුත් අර මිනිස්යාගේ දඩෝරිකම් වලට අපි ටිකක් කලබල වෙනවා. ඒ මොකද බුදුහාමුදුරුවෝ පෙන්නනවා බලාපොරොත්තු වෙවක් තියෙනවා දැම්මීමක් තියෙනවා මේ මිනිස්යා මං කියන හැටි හික්මෙන්න ඕනේ. ඒකයි අර මිනිහා එක්ක වැඩ කරන්න බෑ. එනවනේ. ඒක නිසා මම කියනකොට මේ මිනිහට හික්මෙන්න පුළුවන් ද නැද්ද මම දන්නේ. ඒ මිනිහට පුළුවන් විදිහට කරයි මට තියෙන්නේ කියන එක විතරයි. දැන් මම මේ දේශනා කරමින් අපි හැමදෙනාම කොහොමද ඌව රකින්නවද කියලා අහන්න ගියොත් මට අනිත් දවසේ එපා වෙනවා එන්න. මේ ඒ කියන්න බෑනේ මොනවා වෙලාද කියන්නේ. එතකොට ඒක නිසා මට තියෙන්නේ බුදුහාමුදුරුවෝ දෙන්න පෙන්නනවා ඔබට තියෙන්නේ කියන්නේ විතරයි. ඒ ආයත ප්‍රයෝජන විදිහට මෙයාට කියන්නේ අර ආයත ප්‍රයෝජන විදිහට ඒ ආයත කියන්නේ. ඒ කීම ඔබ දෙපක්ෂයටම ඔබ දෙකීම ඉදිරිපත් කරනවා නම් බලාපොරොත්තු කරන්නේ නැත්නම් තමයි ඒක හොඳ ආකාර කියන්නේ. නැත්නම් කියන මිනිහා කවුරුකට වෙයි. පීඩනයේට ඔව් දැන් සාමාන්‍ය නිකන් ඉන්න වෙලාවට සිංහු කියනවා තමයි. ඔය මහා සංගීත සම්දර්ශන වලට ගිහිල්ලා සිංහු කියනවා. නමුත් ඒකේ දෙකේ වෙනසක් තියෙනවා. අර කම්මැලිකමට කියන එක. අරක සාමාන්‍ය පෙනුමක් ඇතුව නම් ආටෝපයක් ගන්න කියන අවස්ථාව. ඒ වගේම පිටිපිටෝ ගාථාව නිරන්තරයෙන් කියන එකෙන් මහා ගුණයක් තියෙනවා. ඒ මොකක්ද? මේ පද එක්ක තමාගේ සිත සම්බන්ධ වීම නිසා අර ඒ වෙලාවට සිතට එන්න තියෙන කෙලෙස් වලට එන්න තියෙන ඉඩකඩ වැහෙනවා. හරියට දැන් ඔය වැස්ස වෙලාවට මොකක් හරි ඔලුවට දා ගන්නවා. තියෙන වෙලාවට උදයක් තමයි නැත්තම් ගෙට වෙලා ඉන්න එකයි වැස්ස වෙලාවට තියෙන්නේ. නමුත් යන්නත් වෙලා තියෙන නිසා එක්ක කුඩයක් නැත්තම් ඉතිරි දිග ඇල්ල
නැත්තම් හබරල කොලයක් ඔය සමහර හබරල කොලේ ඒලාවේ තිද්දාගන්න. අන්න ඒ වගේ මේ කෙලෙස් වලින් ජීවිතේ පීඩා මේ මිශ්‍ර නොවෙන්න අපිට නොයෙකුත් උපක්‍රම කරන්න බුදුහාමුදුරුවෝ වදාලා ඔය පිළිපිසෝ ගාථාව කීම අර බුද්ධානුස්සතියට වැටෙනවා. ස්වාකාතෝ ගාථාව කීම ධම්මානුස්සතියට වැටෙනවා. ඒක සම්පූර්ණ නෙවෙයි. ඒකේ ගෑවි ඉන්නවා. දැන් සමහරව ඔය යම් දේවල් ගන්න පොලිමේ ඉන්නේ. එයාට හම්බ වෙනා නෑ තව. තාම ඉන්නේ උඟක් දුර. නමුත් එයා දන්නවා මේ යනකොට අතෙන් ගියයි කියලා. ඒකයි ඒකේ තේරුම. හැබැයි ඒවා කියන එක නවත්තන්න නෑ. මේවා හොරගන්න තියෙනවා. ඔවා කියලා හරියන්නේ නෑ. ඒවෙන් තියෙනවා ಗುಣ. මේ කියන්නේ මහා ජීවිතය අත්යෙන් ඇදලා ගන්න හැටි. සමාගයේ ශක්තිය. ඒවත් පුළුවන් විදිහට පාවිච්චි කරනවා අර නිරන්තරයෙන් පාවිච්චි. ඒවා එකකටවත් අත තියන්න නරකයි. ඔවා හොඳ නැහැ කියන්නේ. නිකම් බුදුන් කියන හිතියත් ඒකේ වැදගත්කම. ඒ මොකද කෙලෙස් එන තත්ත්වේ නවත්තන්න පුළුවන් ඒක. පුදු පූජාවල් දිනාකින් සාමාන්‍ය වශයෙන් ගත්තහම ඒ ක්‍රමය. නම් තවත් ඉතින් මේකේ විස්තර ඔය කලින් අපි කියනවා යම් පූජාවල් කරන වෙලාවට පිරිත් එක් කරනකොට වැඩි ශක් ගුණයක් ලබන හැටි ඒවා විස්තර කරලා තියෙන දැන් ඉතින් ඒකට කාලයක් නෑ. නමුත් පුදු පූජාවල්දි කියන්නේ සාමාන්‍ය වශයෙන් ඒක තමයි. තේරුණානේ? ඒකට මේ අපි අර සත්‍යාවේ බුද්ධ ඒකට මේ කාරණා ටික සම්පූර්ණ වෙනකොට තමන්ගේ බුද්ධියේ මට්ටම කොයි තරම් දුරට ඒ බුද්ධිමත් අයිතිවාසිකම කියන්නේ බුද්ධියෙන් ලැබෙන දැන් පෝසතා කියලා කියනවා යන්නේ. පෝසතා කියවහම යම් මුදල් හදල් වලින් පෝසතා කියවා එයාට පෝසත්කමින් දැනෙන දැනීමක් තියෙන මොකද්ද? මට හිතෙනවා අවල් දෙය ගන්න. ඒවල දෙම ගෙන්න. මට හිතෙනවා අවල් දෙය කරන්න. ඒවල දෙම කරනවා. මුදල් තියෙනවා. ඒක නිසා පෝසත්කමේ ගතිය ඒකයි. සත්‍ය යම් කිසි කෙනෙකුට කෝටි ගණන් දෙනවා. නමුත් එයාට ඕන දේ ගෙන්න ගන්න හිත නැහැ. එයා තේරෙනවා. නමුත් මොකද අරව හොල්ලන්න කැමති නැති නිසා. අන්න ඒ වගේ තත්ත්වයක් බුද්ධියේ තේරෙනවා. මේ ගණන් හිලවුටක මේ කාරණා ටික යම් ප්‍රමාණයකටද දිනු වෙලා තියෙන්නේ. ඒ දීම හරියට කළා තියනවා නම් ඒවා එකමුතුව උඩ ඒ ගොනු ආස්තෙන් බුද්ධියේ ප්‍රතිඵල ලැබෙන්න ඕන. මොකද්ද? දුකක් නැතිකම තියෙන්න ඕන. එතකොට කාම නැත්තම් දුක ඒ දුක තාම තියෙනවා නම් අරව හරියට කෙරිච්ච නැති බවයි පෙන්නන්නේ. ඒකනේ ඒව නිසා හැම වෙලාවෙම තමන්ගේ බුද්ධිය මත කරගන්න. බුද්ධිය කොයිතරම් දුරට සාර්ථකද? ඒ බුද්ධිය බලන්නේ කොහොමද? කොයිතරම් මට මේවා අස්සේ සැපද? සැපේ කියන්නේ දුකක් නැද්ද? දුකක් නැතුව කොයිතරම් දුරට මා ඉන්නවද කියලා පරීක්ෂණයක් කරන අවස්ථාවයි. ඒ බුද්ධිය ඉදිරිපත් කරනවා. භගවා කියන්නේ එයා දන්නෝ දැන් මගේ මේ බුද්ධිය මගේ මේ බුද්ධිය කියන්නේ මේ සැප තත්ත්වේ උදා වුණේ මොකෙන්ද? කාම භව දිට්ඨිය විද්‍යාව මගෙන් තුරන් වූ නිසා. මේකයි හේතුව. යම් තැනකට කාමයේ තියෙන්නේ. කාමයේ වැඩකරන්න ඉඩ දුන්නේ කොතනද? ඒ කාමයේ වැඩකරන්න ඉඩ දුන් තැන දිට්ඨිය දර්ශනයේද තුරන් වෙනවා. දර්ශනේ හරි නැති යනවා, වැරදි වෙනවා. ඒක නිසා ජීවිත සැපේ ගන්නා යම් කිසි ක්‍රමයක් තියෙනවා නම් ඒක අවුල් වෙනවා. නමුත් මම කාම භව දෙක නැවතුවා කොහොමද? බලාපොරොත්තු අයින් කරලා. අපේක්ෂාව අයින් කිරීම නිසාම කාම භව දෙක නවතිනවා. හැබැයි සතර දිගටම නෙවෙයි ඒ අවස්ථාවට. ඒක දිගටම යාකලොත් දිගටම. එතකොට තමන්ගේ කාමයේ කියන්නේ දැඳිලා ඇදිලා ක්‍රියා කරන ගතිය. ඒ අපේක්ෂාව නවතනකොට ඒ අපේක්ෂාව නැවතුණා කියන වචනින් කියන්නේ මොකද්ද? ඇතුලේ තියෙන කාමය ක්‍රියාවට වැටීම නැවතුවා.
මොකද්ද භව කියන්නේ සිදුවීම. භවය කියන්නේ සිදුවෙනවා. එනවනේ කාමයේ කෘත්‍ය සිදුවීම නැවතුවා කොහොමද නැවති අපේක්ෂාව නැතුව ඉඳීමේ තියෙන්නේ ඔය දෙක නැති කමෙන් නැතුව ඉඳීමයි. එතකොට මට වෙන්නේ මොකක්ද? මට උනේ මොකක්ද? ඒක නිසා මගේ සියලු ක්‍රියා ජීවිතයකින් කළ හැකි සියලු ක්‍රියා පිළිබඳව යථා දර්ශනේ යථා තත්ත්වයේ මට පෙවුණ. ඒ මොකද අර බලාපොරොත්තු අයින් වෙච්චාම ඊළඟට කරන වැඩ ටික හරියට මට පෙවුණ කල යුත්තේ මෙහෙමයි කියා. ඒක නිසා එසේ කළා. ඒ ප්‍රතිඵලයේ තමයි මම මේ දැන් සතුටුයි කියලා හිතන් විග්‍රහයකින් තමාගේ ජීවිතය නොයික් අස්කොන් වලින් සුද්ධ කරලා ගන්න මේ තත්ත්වය දෙන්න. එතකොට අපිට පේනවා ඇති කොයිතරම් දුරට අපේ ජීවිතේ අපිට වැඩ තියෙනවද කියලා. දැන් කවුරුත් කියනවා අපිට බොහෝ වැඩ තියෙනවා. මොනවද ඒ වැඩ තියෙන්නේ? අතන තියෙන දේ මෙතනින් තියෙනවා, මෙතනින් තියෙන අරෙන් තියෙනවා. ජර්මනියේ තියෙන දේවල් ලංකාවට කියනවා, ලංකාවේ තියෙන දේ ජර්මනියට ඕක තමයි කලේ. ඒ ඔක්කොම මේ තැන් වල මිනිහා යනවා. යනකොට මොනවද තියෙන්නේ කිව්වොත්? ඒක හබ්බ ටික විතරයි. මිනිහා මිට මොළගෙන යනවා ඇති යන ලෝකෙ. අපි මේ ජීවිතේ කළා තියෙන ওই ටිකයි අතනින් තියෙන දේ මෙතෙන් තිබ්බ මෙතෙන් තියෙන දේ අතෙන් එකයි. ඇදහැදී ඉඳලා දාලා දුවනවා බැරි වෙනවා. නමුත් මේවා ඒවා ජීවිතය අර පැවැත්ම සඳහා කරන උපක්‍රම හැර ජීවිතයේ පිළිබඳව කල යුත්තේ මහා වැඩ ගොඩක් තියෙන බව දැන් තේරෙන්නේ. මොකද්ද? සමාජයේ ගමන් විලාසය, දැනීම පාවිච්චි කිරීම ආදී දේවල් බැඳීමක් නැතුව කරනවද නැද්ද කියලා සෙවිල්ල. අන්නේකට කියනවා විදර්ශනා. ගතේ සිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ ශුන්‍යභාවය ආදී වශයෙන් ඔය පෙන්ලා තියෙන මොනවද? ඔය හැම අවස්ථාවකදී ඔය හැම අවස්ථාවක්ම මේ කාරණා වලට අහු වෙනවා. මේ නමයට අහු වෙනවා. ඒ නමේ තුලින් තමයි වැඩ කරනකොට ඒ සතිපට්ඨාන සූත්‍රයේ ගතේ සිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ කියන ඔක්කොම. මොකද යාත් නිදා ගන්න වෙලාවට, නිින්ද නොවන වෙලාවට, එයා ඇවිදින වෙලාවට මට මොනවද දැන් වෙන්නේ? මම බැඳිල්ලක් තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. අර බුදුහාමුදුරුවෝ එක භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවට එකක් රකින්න පුළුවන්. ඔව් මොකක්ද? එකක් රකින්නේ කිව්වේ. බැඳීමක් නැතුව සිත පාවිච්චි කරපන් ඔච්චරයි ජීවිතේට කරන්නේ. වෙන ඔය වල්වට ආරම් එකක්වත් හිතට ගන්න එපා. අපේක්ෂාවක් නැතුව ජීවත් වෙන්න. එතකොට මොනවද තියෙන්නේ? ලැබිච්ච දෙයින් සතුටු වෙනවා. ඉදිරියට කරන්න තියෙන දේවල් කරනවා. ඒ මොකද කරන්න තියෙන දේවල් කිව්වේ ජීවිතයක් තිබුණොත් නිකන් ඉන්න බෑ. අන තියෙනවා නම් ඒ විදිහ මොන හරි කරන්න ඕන. ඒ කරන ක්‍රියාවල් තමයි ජීවත් වීමට උපකාර වෙනවා ඇති. ඒ උපකාරය ඔස්සේ තමා පවතින ජීවිතය මේවායින් සමස ගන්න පුළුවන්. අන්න එතකොට ඔය කිව්වේ ඊපාර විස්තර කරේ. නමුත් ධම්ම සංඝ සීල කියන තව තුනක් තියෙනවා. ඒකට ධම්මේ අවිච්ඡප්පසාදනේ කියලා කිව්වේ මොකද්ද? ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සම්දිස්තික කාලික ඒහිපත්ති කෝපනයික පච්චත්තම් මේ ධබ්බ විඤ්ඤුහි. ඔතන කිව්වේ මොකද්ද? අර කිව්ව අපේක්ෂාව නැතිකම. මෙන්න සම්පින්දන කළා ගොනු කොල්ල ගත්තාම අර අපේක්ෂාව නැතිකම ඊටාම සැපයට හේතුයි කියා බුදුහාමුදුරුවෝ වදාලා. ස්වාක්ඛාතෝ භගවතාද අපේක්ෂාව නැති උන්වහන්සේ දේශනා කළේ ඉච්චරයි. අවුරුදු 45ක් මුළුල්ලේ ලෝකෙට දේශනා කළා 84000ක් ධර්මස්කන්ධ. මොකද්ද කියලා තියෙන ඔය ඔක්කොම අපේක්ෂාවක් නැතුව ජීවත් වීම නිදාන්නේ. ඊට උපක්‍රම ඊට උපමා උපමේය නානාකාරෝලින් අපේක්ෂාව හැදෙන ඇති ඒකේ වංගුන් ඒ වගේ නාපු අය නේද ඔක්කොම කියන්නේ. නමුත් ඒකේ සම්පූර්ණයෙන් අවුරුදු 45 අපේක්ෂාවයි. ලැබිච්ච දේ විදිහට ඔච්චරයි. අන්න ඒකයි ස්වාක්ඛාතෝ භගවතා ධම්ම සම්දිස්තිකෝ. දැන් බලන්න ඕන ඒකේ ක්‍රමය මා මේ ලැබලා තියෙන මේ
මේ අපේක්ෂාව නැතිකම මගේ නේද දැන් තියෙනවද? ඒක සාන්දිෂ්ටික වෙන්න ඕනේ යාට. සාන්දිෂ්ටික කියන්නේ කොල්ල බලනවා. සාන්දිෂ්ටික ගුණය කියන්නේ බුද්ධ ඔය ධර්මයේ සාන්දිෂ්ටික ගුණයක් තියෙනවා. ඒක හරියට මේ අහවල් දෙන වතුර තියෙනවා ඒකට වැටුනොත් තෙමෙනවා කියනවා වගේ වැඩක්. කොතනවත් සාන්දිෂ්ටික ගුණේ නෙවෙයි. සමාගයේ මේ ක්‍රියාව සාන්දිෂ්ටික වෙන්න ඕනේ. ඇයි? කොල්ල බලන්න. එතකොටයි ධර්මයේ ගුණ වෙන්නේ කියලා මේ කියන්නේ. කොයි ධර්මයේ? අපේක්ෂාවක් නැති ධර්ම. එතන අකාලිකයි. කරපු හැටි හරියට කෙරිලා නම් එවලෙම ඵල දෙන්න ඕන. ඵලයක් නැත්නම් විජහට බලනවා තාම කරන්නේ නැහැ තමයි. ඒකටයි අකාලික පදේ කියන්නේ. සාමසේ කරනවද නැද්ද කියලා බලා ගන්න හරියට. ඔන්න ඔතනම තියෙන ඉතුරු කෑල්ල. අරහවල් අකාලික අපිට අලුත් දෙයක් හැම වෙලේම ජීවිතේට අලුත් දෙයක් කියන්නේ ඒ සැපේ කියන එක දුක් විඳින්න නෑ. ඒ රසය අපි දන්නේ නැහැ. අපි සැපේ කියලා හිතන් නමක් දාගෙන ඉන්නවා. නමුත් දුක් නැතිකම අපිට ලැබිලා නෑ පුතග්ජන නිසා. නමුත් ඒක එනකොටම ඒනිපස්සේ කියන්නේ ඔයක තමයි අන්නෝක තමයි දැන් හරි කියලා කියන්න පුළුවන් තත්ත්වයක් එන්න ඕනේ. මොකක්ද? අර ප්‍රතිපලය අකාලික වශයෙන් අර ක්‍රියා කරනකොට මතිනකොට ආන්නෝ ඉතිරි කියලා හිතන් දැන් හරි කියලා කියන්න පුළුවන් සත්‍යයි ඒනිපස්සේ. අපේ දින මෙල්ලිගේ වගේ මේ බලන්නේ කියන හැම පැත්තම බෙල්ල බලන්නේ කියන එකක් තියෙනවා. නමුත් ඒක අත්‍යත්කින් දිවිච්චාවේ ඒ සමා රැක්කා වූ ධර්මයේ සාර්ථකව රැකලා තිනවා නම් ආන්න දැන් හරි කියලා කියන්න පුළුවන් තත්ත්වෙනකම් කරන්නේ කියලා කියනවා. ආන්න දැන් හරි. දැන් තමයි හරියට ගොනු වෙලා ඒකේ කොට බේරිලා ආවේ. අන්නේ අවස්ථාවේ එක කියනවා ඒහිපස්තිකද. ඒ කරන්න ඕනේ. ඔව් රහත් වෙනතුරු රහත් වෙන්නේ කියන්නේ අර අපේක්ෂාව දැනට අපි රහත් නැති කියන්නේ අපේක්ෂාව උත්සාහයෙන් නවත්තන නිසා. ඕක හුරුවේදී යයි ඒක නවතින්නේ කවදාද? උත්සාහයක් නැතුව අපේක්ෂාව දොත් එන්නේ නැති දවස දක්වා. අවස්ථාව දක්වා. ඉදාට කියනවා රහතන් වහන්සේ කියලා. ඒ මොකද? ඒවා කඩපු උත්තරය. තාම අපි කඩ යන්නේ. ඉතින් රහතුන්ගේ අපේ වෙනස හොයන්න අවශ්‍ය කමක් නැහැ. කඩාපු කෙනෙක් ලෝකේ හිටියා. එක්කෙනෙක්ව ලක්ෂ ගණනක්. ඒකයි අපිට තියෙන නිදර්ශන පහ. ඒක වර්ධින එකක් නෙවෙයි. නමුත් ඒක දිහා බලලා නෙවෙයි අපි වර්ධින් නැති කියන්නේ. මොකද අපි කරපුවාම හරි ගියා. ඒක නිසායි අපි වැරදිලා නැති කියන්නේ. අවුරුත් කරගත්තයි කියන එකට ඒක සතහනක්. නමුත් අපි මේක හරි කියන්නේ අපි කරලා බැලුවා ඒක හරි. අන්න ඒක නිසා අපි කියනවා හරි. අවුරුත් කරගෙන නොතිබුණත් අපිට කමක්. මේ අපි කරන වැඩි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කළා. ඒක නිසා ඒක හරි. එතකොට ඒ ඉතිපස්සික ඕපනයි. මෙච්චර මෙන්න මෙහෙම කරපුවාමයි මෙහෙම වෙන්නේ. මේ ප්‍රතිඵලයෙන් ඒක නිසා දැන් ඉතින් මම ඕකම තමයි කරන්නේ. මොකද? නිතර ඒ ඵලයෙන් විදිහට වැඩ කිරීම ඕපනයි කියන්නේ. ඕපනයි කියන්නේ. ඒක ඕපනයි කියේ ගුණේ කියන්නේ. එහෙම කරපුවාම අර තමා බලාපොරොත්තු රසය. ඉතින් ගුණයි. අගුණ තමයි. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි. දැනෙන විදිහට ඒක ප්‍රත්‍යක්ෂ කරපන් නොදැනෙන දේවල් බොරුවට හිතා ගන්නපන් දැනන්න හරියි. හරියට දැනෙනකම් මේක කරන්න ඕන. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න ඕන දැනෙන ආකාරය. පොඩ්ඩක්වත් වැඩියක් අඩුවක් ඕක දැන් හරිය කියන්න බෑ. හරියට අර කියපු සැපේ එන කම්ම කරන්න ඕන. නෝනත්තන් විසින් තේරුම් ගන්න දෙන්නේ බලපුවාම නෝනත්ත කවුද මේ ඉන්නේ ඔක්කොම නෝනත්ත. ඔක අමුතින් කියන්නේ නැහැ. නෝනත්තන් මෙතෙන් කියන්නේ. ඉතින් අමුතින් කියන්නේ දැනෙන විදියට ඒක තේරුම් ගන්න ඕන. අන්න ඒකයි ඔන්න ඔය ක්‍රමය.
ඔය ධම්මයේ අනුස්මරණය කරන දීපත් කරන ඒකේ ගුණ දැනගෙන ක්‍රියා කරනවායි කියන්නේ මෙතන සඳහන් කළේ මොකක්ද? අර කිව් ජීවිත කාරණා 9 අයිති ඒ පැවතුම් ස්වરૂපේ හරියට පෙරෙනවද කියලා බලා ගන්න ඕන මේ 6 දාලයි. මේ 6 දෙන්න දදා හරියට කරනවද කියලා බලන්නේ මේ කොටස් 6 දෙන්න ඒ ධර්ම ගොඩවල් වලට දන්නේ. එතකොට ඒ ධර්ම ඒ පුජ්‍යලයා ඒ ධර්ම දානකොට මොකක්ද යාට මම දැන් ධර්ම දාලා තියෙනවා හොඳ ඒවා දැන් ගොනු වෙලා තියෙනවා දැනගන්නේ කොහොමද? සංඝේ අවිච්ඡප්ප ප්‍රසාදනේ සමන්නාගතෝ ඒ මොකක්ද? සංඝ කියලා කිව්වේ ගොනු ඒ ධර්ම නිති විදියට ගොනු වෙනකොට මේ ධර්ම අර මොන ධර්මද? අර මුලින් කිව් බුද්ධිය නිස්පාදනය කරන ධර්ම මේ ධර්මයේ ගුණ වෙන විදිහට පාවිච්චි කිරීමේ හේතුව උපකාරයේ නිසා ඔහුට ලැබෙන අනිත් ගුණය මොකද්ද? ඒවා නිසි විදිහට ගුණ වෙනකොට අර දැන් සාතන් වහන්සේ ගැන කතා කරා. ඒක පුරුදු වෙලා નિરાයාසයෙන් කරන තත්ත්වයට වැටෙනවා. ඒ નિરાයාසයෙන් කරන තත්ත්වයට වස්තෝන ලක්ෂණය පෙන්වනවා. සුපටිපන්නයි, උපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචපටිපන්නයි. ඒ මොකක්ද සුපටිපන්න කියන්නේ? සුපටිපන්න කියන්නේ අපේක්ෂාවේ සම්බන්ධතාවයේ නැතුව ජීවත් වීම මනාවය කරනවා. ඒන් පිට කරන්නේ මුකුත් ඒකම යාත්‍රා. උපටිපන්න මොන කරුණක් නිසාවත් ඒකන වෙනස් කරන්නේ. ඒ කරන්නේ කොහොමද? ඥායපටිපන්න. යම් තරමක් ලෝකේ මේ தත්ත්වය පවත්වා ගැනීමගෙන යාමට යම් ක්‍රමයක්ද තිබුණේ. ඒ සියලු ක්‍රම දැන් මම පාවිච්චි කරනවා. පාවිච්චි කළා අපේක්ෂාව නවත්තන ජීවිතය. සාමීචපටිපන්නේ කිව්වේ අර කාරණා තුනම ගුණ වූ ශක්තිය ධර්මාගාව තියෙනවා. මගේ මේ සත්‍යය මගේ මේ අපේක්ෂාව අයින් වෙලා වැඩ කිරීම කිසිකෙනෙකුට නවත්තන්න. ඒක යා ප්‍රකාශයක් කරනවා නෙවෙයි. එයාගේ ජීවිතෙන් ඒක ඇතුලේ කෙරෙන හැටි එයාටම දැනෙනවා. චිත්ත ධෛර්යය වැඩි වෙනවා. කාරණේ කෙරෙහි තියෙන උනන්දුව බල සම්පන්න වෙනවා. මොනම කෙනෙකුටවත් මොන කර්ම පෙන්නලාවත් එයාව වෙනස් කරන්න බැරි සිද්ධ දෙයක් මේ ආදී මරින් මහා ශ්‍රේෂ්ඨ ස්වરૂපයක් මත වෙනකොට එයාට මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. බුදුහාමුදුරුවෝ වදාරනවා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා මොනවද? ආහුනෙයයි පාහුනෙයයි දක්ඛිනෙයයි අන්තිමයි. අනුත්තර ඒ මොකද? ඔය සත්‍යයට ආපු පුජ්‍යලයාට ලෝකෙට පුජ්‍යලයාගේ ලෝකෙට ලැබෙන ප්‍රයෝජන ලෝකයෙන් ලැබෙන ලෝකයට ලැබෙන මේ දෙක. ගනුදෙනුව පිළිබඳව විස්තරයක් තියෙනවා. ලෝකයෙන් ජීවත් වෙනකන් ගනුදෙනුවක් තියෙනවා දෙගොල්ලට. තමත් අනුනු ඒ අය තමන්ට ඒ අයගේ සිත් ප්‍රබෝධයට පත් වෙලා ආහුනෙය පාහුනෙය දක්ෂිනෙය අංජලි කර්ණේය අංගපු දේ දෙන්නක් හිතෙනවා. වෙනත් කෙනෙකුට දෙන්න තියාගෙන හිටපු දේ දෙන්නත් හිතෙනවා. මේ සිම්පලා දාගෙන කරපු හොඳයි කියලා හිතන සෑම පරිත්‍යාගයක් මෙයාට කරන්න ඉස්සෙනවා. මොකද එයාගේ කවුතුම් වල ස්වරූපය. ඒ පමණක් නෙවෙයි ධන කිඩ ගහලා වඳින්නත් හිතෙනවා. ඔය වදීම නිසා මොකද මෙයාගේ ලෝකෙ සිද්ධ වෙන්නේ? අනුත්තර වූ පුණ්‍ය ශ්‍රේෂ්ඨයක් වුණා. ඒකට අනුත්තර වූ පුණ්‍ය ශ්‍රේෂ්ඨයක් උනේ කියන්නේ ශ්‍රේෂ්ඨය කියන්නේ මොකක්ද? ශ්‍රේෂ්ඨය කියන්නේ සීමාවක් ඇතුළේ. ශ්‍රේෂ්ඨය කියන්නේම සීමාවක් ඇතුළේ කියන වචනේ. මොකද්ද සීමාව? මෙයාගේ ක්‍රියා අර නීතියක් ඒ වැඩ කරන්නේ. මෙයාගේ වචන අර නීතියට තේරෙන්න ගන්න මොකක්ද? අපේක්ෂාවෙන් තොරකම. මෙයාගේ සිතුම් ඒ නීතියට තේරෙන්න ගන්න. මෙයාගේ දැනීම ඒ නීතියට. ඒතර හතරමයින් හරිනේ. දැන්නද? ඒකයි හතරම. ජීවිතේක මායි වතර උඩ. ඔව්
අනුන්ට දෙන දේ දෙන්න පුළුවන් කියනවා වගේ කරලාට කවදාවත් ඒ මොකක්ද කොහෙන්ද ඒක අනුන්ට දෙන දේ ආත්මීයතාවයෙන් කියන්නේ අනිත්‍යයේ දෙන්න කියන්නේ දෙයක් කියනවා දැන් ගන්න අපි කියන දැන් වෙද මහත්මයාම තමන්ගේ ළමයින්ට කන්න දෙන්න ගෙනල්ලා තියෙන කේක් ගෙඩියක් තියෙනවා. ඒ කේක් ගෙඩිය වන්න අර විදිහට ප්‍රහාදිය පුදෙන පුජ්‍යලෙක් ඇවිල්ලා ඉතින් මේ යනකොට අනේ අම්මන්නේ මුන්ට කන්න දෙනවට වඩා හොඳයි මෙන්න මේ ඇත්තන හරියද මේ එන්නකෝ කියලා ඉතින් ඒන්ට ඇල්ලක් නෙමෙයි ඔක්කොම ඈ දැන් කියන්නේ පුතු ගසානේ නෙයි මේ ඔක්කොම දිනන්නේ මේ බුද්ධිනේ ළමයින්ට නැතක් යනවා මට හරි සන්තෝෂයි කොහොමද මේක දෙන්නේ ඒක නොදී බැරි තත්ත්වයක් යනවා අන්න ඒකයි පහුදේ එක එනවනේ අතුණානේ එතකොට දැන් මෙන්න පුණ්‍ය ක්ෂේත්‍රයේ උනේ මොකක්ද සිතුම් වල තියෙන්නේ අපේක්ෂාවක් නැතිකම වචන වල තියෙන්නේ අපේක්ෂාවක් නැතිකම ක්‍රියාවල් වල තියෙන්නේ අපේක්ෂාවක් නැති සම්පින්නන කළා මේ කෙටියෙක් දැනීම පාවිච්චි කරන ඔහුගේ දැනීමේ ක්‍රියාත්මක වෙනකොට තියෙන්නේ අපේක්ෂාව මේ ඔය සීමා ඇතුලේ තමයි કોઈ ජීවිතෙත් පවතින්නේ. අනිත් ජීවිත තියෙන්නේ පිරිච්ච අපේක්ෂාවල් අර හතරෙම තියෙනවා. ඉතින් වල අපේක්ෂාවල් ඉමක් කොනක් නෑ ඒවා සුදු කනල වැක්කිරෙන. ක්‍රියාවල් වල වචනවල දැනීම පාවිච්චි කරනකොටම තියෙන්නේ දැනීමට ඉස්සෙල්ලා අපේක්ෂාව ඉස්සර වෙන එක. නමුත් පුණ්‍ය ශ්‍රේෂ්ඨ උනේ මොකද? මෙන්න මේ ක්‍රියා සීමාව ඇතුලේ තියෙන ජීවිතයේ ඇතුලේ තියෙන්නේ පිනවීමයි. ඒ පිනවීම සකස් කරන වගා වෙන ශේත්‍රයයි ඔය. ඒක නිසා ඒ ශේත්‍රයේ අපි සම්බන්ධ වෙනකොට ශේත්‍ර මේ පුණ්‍යමය දිනවන ස්වરૂපයක් ලබා ගන්නවා. ඒකයි පුණ්‍ය ක්ෂේත්‍රය කියලා කියන්නේ. පින්කෙතේ කියලා කියන්නේ. කෙතේ කියන්නේ නීරවල් හතරෙන් සීමා වෙච්ච එකනේ. කෙතේ කියන්නේ. එතකොට ඒකට කියන්නේ ලියද්ද නමුත් කෙතුනේ ඒකේ. සීමාවක් ඇතුලේ තියෙන එකට තමයි කෙත කියන්නේ. මොකද්ද මේ සීමා? පුණ්‍ය ක්ෂේත්‍රේ උනේ කොහොමද? අනුත්තර පුණ්‍යක්ෂේ. කොහොමද උනේ? උසස් අන්තිම කෙලවර දක්වා අනුත්තර වූ කියන්නේ සදාකාලික සංසිද්ධටපත් වීම දක්වා අනුත්තර වූ දිනවීමක් ලබන ශේත්‍රය මොකද මෙන්න මේ සීමාව ඇතුලේ ජීවිතේ පවතින එතකොට કોઈ ජීවිතවලට කිව්වේ ඉවුරක් දාගත්ත ජීවිතවලට නෙවෙයි කාට හරි ඔළුවෙන් හිටගෙන ඉන්න මිනිහරි ඔය ශේත්‍රය ඇතුලේ ඉන්නවනම් එයා පුණ්‍ය ශේත්‍රයි මොකද එයාගේ අනුත්තර පුණ්‍යක්ෂේ පුණ්‍ය අනුත්තර කී ශ්‍රේෂ්ඨත්වයේ දක්වා යනවා ඒක. මොකද පිනවීමෙන් යුක්තව ඉදිරියට යන එක්කෙනා. අපි කියන්නේ අනුන්ට මේ මොකද්ද? ඊ වගා කරන්න පුණ්‍යක්ෂය නෑ. ඒ කියන්නේ මොකද්ද? ඒක පිනවන කෙත සීමාව. පිනවන සීමාවක්. කොතනද දක්වා? අර අවල් අන්තිම අනුත්තරත්වයේ දක්වා යන පිනවන සීමාව ප්‍රයෝජනයි. අපි කියන අනිත්‍යයට මොන හරි කරගන්න වපුර ගන්න ඔය තීන්න ඒවා තමයි තින්කෙස් කියන්නේ. දැන් නම් ඒවා මඩ වෙලා. ඉතින් තාවන කරගෙන කියන්නේ ජීවිතේ දානය කරගන්න එක. කියන්නේ අතහැරලා දාන්න. එහෙම නෙමෙයි. ජීවිතේ දානයක් කරනවා නෙමෙයි. ජීවිතේ මුකුත් කරන්න අපිට බෑ. සමාජයේ හිතේ බලාපොරොත්තු නැතුව බලාපොරොත්තු අයින් කරලා සමාජයේ ලැබෙන විදිහට ලැබෙන්නත් කල යුතු ක්‍රියා කරන්න. අතහැරීම තමයි. ඒ අන්තිම කොහෙන් බැලුවත් එන්නේ පරිත්‍යාගයක් දානය. දාන දෙකම දෙකම ඉතින් ජීවිතේම තමයි. නමුත් අපි ජීවිතයක් ගැන අරනවා අටම්පවුරු දාගත්තොත් මොකේ කලබල අපේක්ෂාවක් නැතුව. ඒ විදිහට සාල්සුද. ඔන්න
මේක බුද්ධ ධම්ම සංඝයාන ඔය කර්ම තුන අර ගුණ දැනගෙන පාවිච්චි කිරීමේදී ඒ පුජ්‍යලයා ඒ තුලින් සීමා නොවි සීලේ ගුණ දැනගෙන පාවිච්චි කරනවා. මොකද්ද මේ සීලය? සීලේ කිව්වේ හැම වෙලෙම එයාගේ වචන ක්‍රියාවලට සුදු දෙන සිතුම් එක්ක සුදු දෙන තමාගේ දැනීම ක්‍රියා එක්ක සුදු දෙන තමන්ගේ දැනීම මේ අර කියන අර පින්කෙත උන කරුණු අතර හැම වෙලේම පරීක්ෂාවට ගොදුරු කොල්ලා ඒවා හරියට තියනවාද කියලා ඒ වටේ යන එකයි දැන් ඔය මුරකාරයෙකුට බාර දුන්න පිටම ඒ මිනිහා එළි වෙනකන් ඉතින් මේ මුරකාරයෙක් නම් තුවක්කු අරන් වටේම ඒ මිනිහා මේ පැත්තේ යනවා මිනිහා අර පැත්තේ එයාගේ මුරකාරකමටයි කියනවා දැන් නම් නෑ ඉතින් බුදිය ගන්නවා නමුත් අර නියම මේ අන්නේ වගේ මේ සීලේ ගුණ මෙනෙහි කරනවා කියන්නේ මොකද්ද? මේ කාරණා හතරම වටේම යනවා නිතරම කෙරෙනවාද බලන්න කොහොමද ඒවා සත්‍යය කියලා ඒ කතාවක් කෙනෙකුට එතෙන් ඒකට අනුස්නේ යොදවනවා. හිතවිල්ලක් පානකොට ඒකටත් යොදවනවා. තමගේ දැනීමක් පාවිච්චි කරන්න යනකොට ඒකටත් යොදවනවා. තමා යම් ක්‍රියාවක් කරන්න යනකොට ඒකටත් යොදවනවා. මේ ආදී දේවල් වටේ හැම වෙලෙම ගමන් කරවමින් තමාගේ සිටිවිලි අර සත්‍යයේ යෙදීම සෝහන් මිත්‍ර පුද්ගලයා හැම වෙලෙම කරන එක ඒක නිසා ආත්ම හතක් වැඩිම ගන්න ආත්ම හතක් ගියාම මාමා නිවන් දකින්නවා දැන් අපි සෝහන් කුණා හොමුණා ඒක ප්‍රශ්නයක් අපර නෑ අපට ඕනේ ජීවිත සැනසෙල්ලයි මේව කළොත් ජීවිත සැනසෙල්ල ඒකාන්තයි ඒ වගේ කිසිම විදිය වර්ධින්නේ ජීවිතේ සමහර විටම මේ ලෞකික ජීවිතේ අපි මේ කරගෙන යන දේවල් වලට ලොකු හරක් සිටීම නෑ හැම පැත්තම gedara රන්දුනා නම් රන්දුනෝ දිනැති gedara ඉන්න ළමයින්ට කොපු යන්න නම් මෙල්ල මිරිකෝ නම් පවුරු ගාන ඒව නවතිනැති උන් gedara ගාල ගෝත්‍ති කරපේ ඔක්කොම නවතිනැති gedara හොද්දර නුන් නැති gedara කෑ ගාපුවා සම්පූර්ණ ඉවරයි කොයි තරම් නිවනක්ද ඒ නේද ඔය පොඩ්ඩ හැම තැනම සාර්ථක කරලා දෙන්න සත්‍යයක් අපි බයයි ඔය හැබැයි අපට උගන්වලා තිබිච්ච විග්‍රහ කරලා තිබිච්ච ක්‍රමේ හැටියට නම් සම්පූර්ණයෙන්ම ගෙයින් ඉදිරියට බහලා ඕන මේ බුද්ධ ආගම වැඩ කරනවා. දී ඇතුලේ කුස්තියනේ මිරිසම් බන පවත්තන් තුන බුද්ධ ආගම කපටිගෙන ගන්න හම්බුන්නේ නැහැ. නමුත් මේ බුද්ධ ආගම අර පිළුම් ගහන මිනිහා පිළුම් කණුවේ ඉඳගෙන මාර්ගඵල ලැබුවා. ඒ මොකද පිළුම් කණුවේ ඉඳගෙන බුදුහාමුදුරන්ගේ වචනයට අනුව බුදුහාමුදුරු කියන කාරණේ ඇත්ත තමයි කියලා ඒ පිටු පුත්‍රයා ඒ අවස්ථාවේදී පිළුම් ගහ නිවන් දැක්ක අවස්ථාව තියෙනවා විද්‍යාවේ. පිළුම් ගහ නිවන් දැක්ක පුළුවන් නම් ඇයි මේ ගෙදර පොල් ගහ නිවන් දැක්ක. නිවනේ කියන්නේ මොකක්ද? සනසිල්ලා. ඒ වෙලාවට සීල නොසනසිල්ල සනසිල්ලට හරව ගන්න හැටි මේ දෙන්නවා මොකද්ද එක වැඩයි තියෙන්නේ අපේක්ෂාව මෙහෙම වෙන්න ඕන නෑ එහෙම වෙන්න ඕනේ නෑ ඕක වෙන කාලයක් ඇති එකම මොකද්ද කියලා දන්නේ අර හොඳ විදියට වෙන්න මං දැන් තරපේ ගෙදරින් ගපුවා එලවන්න අපි මේ ශබ්ද කරනවා මේක කොහෙන් යයිද දන්නේ නෑ නමුත් යන දැනකින් යන්න උවමනා වැඩ කරනවා අන්න ඒ වගේ මේක කොහොම කෙරෙයි දන්නේ මේ මනුස්සයා මොනවා කියයිද දන්නේ නෑ නමුත් මං හොඳ ඒවා කියෙවෙන්න තැනට මම පිළිපදිනවා කොච්චරයි කරන්න පුළුවන් නැත්තම් අරයට කියාගේ අපිට කතා කරනවා නම් හොඳ ඒවා කතා කරනවා ගණි නැත්තම් කරන්නේ කියලා කියන්නේ බෑනේ නෑ අරයා හොඳ වචන කතා කරන්න මේවා සංවිධානය කරනවා කොහොමද මාත්‍යා ගන්දා මොකද මිච්චර පරක්කුනේ ආදික අරයාවත් ඉතින් නිකම්ම දැහැලා අන්නේ විදිහට සංවිධානය වෙන තැනකට වැඩ කරනවා විශේෂ අපේක්ෂාවෙන් බලාපොරොත්තු වයින් කරන්නේ. ඒක නොකරන දෙයක් කියලා හිතුවා. ඔතෙන්ද වැඩිච්ච හැටි අපේ ජීවිතේ ඒක තීනකම් පිනවනවා ඇති ඒක නැති වෙච්ච හැටි නොකිනනවා. ඒක නිසා පිනවීමක් බලාපොරොත්තු වෙන්නේ මේ සෑම දිනම මේ තරම් නම් වෙන්නේ. මා විශ්වාස කරනවා තම තමන්ගේ දැනීමේ ප්‍රමාණය දෙක්තරා සත්‍යයෙන් ඉනිම ලැබිලා තියෙනවා. ඒකේ රසය නිසා තම තවත් මේ හොයන් එවැනි සාමිල් සෑම දිනකටම
මේ අසාගත ධර්මයේ ප්‍රයෝජන වෙනවාදී ඒක කිසියක් නෑ මේක කරන්න පුළුවන් බුදුදෙවියනේ කම්බීකින් ඉස්සෑවා තමයි අදාළ ඒ විදිහට පුළුවන් තරම් දෙක අපි කියන්නේ දැන් මේක අහගෙන ඉඳලා ඉතින් දෙල ගිහින් නිවන් දැකලා මේ අනිත් පාරේ ලෝතුරා ගුණ අරගෙන මෙහාට එන්නේ පුළුවන් තරම තමන්ට හැකිය ආකාරය ඒවා නිමු කරමින් මෙලෝ වශයෙන් සැප විඳින්න ඊළඟ පරලෝ සැප විඳින්න වෙනදී ඒ විදිහේ දිනුවලා තමයි පෙරවදේදී අමා මහ නිවන් දකිනවා ඒක නිසා ඒ සත්‍යයේ විතර ගැනීම සඳහා මේ කරන්නා වූ ක්‍රියා ඒ කාන්තයෙන් මේ දිනේ වැඩගත්කම ඒ කාන්තයෙන් විතරපත් වෙන ලෝක බාලක සාසන බාලක මේ ස්ථානයේ අත්න්නේ ස්ථාන වලට අප අගතිර කරන්නා වූ ස්ථාන වලට ප්‍රතිජීවී ජීවිතය සම්මියාමෙන් මොදෙස්පත් වේවා තවවත් මේ ධර්ම ජීවිතය සමග සම්බන්ධ කර ගැනීම සඳහා දී කායක් කලකිතරයක් රක්වා ඒ දිවිරාජ සමුහාට තම තමන් නම් නැතිගේ මේ පල්ලෝගේ මයාදී ඥාතිවර්ගයාට උන්ට පින්න තුන්වත් දුන්වත් මේ හැමරමත් මේ කාන්තේම සුදු කියවලනා වූ නිවාන ධර්ම අවබෝධයේ දේවාන් ඇති කරගෙන එක්තාවතා චම්මේ කුලාචාරය ආකාශත්තා ඥාතීන් දෙන්නේ දන්නේ තමතුම නිවන් සුව ලැබේවා අභිවාදන සීලිස්සේ සම්වද්ධාවචායනෝ චත්තාරෝ ධම්මා වත්තන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti හග්ග සම්පatti මේච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සම්ප්‍රදාය